අයිබෝන් අපි අද කතා කරන්නේ ආයිසොමෙට්‍රික් ඩ්‍රොවින් කියන මාතෘකාව යටතේ ඕර්තෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන් කියන කොටස සම්බන්ධයෙන්. මේකෙදි ගොඩක් අය මේ කියලා තිබ්බා මේ ගැන පොඩ්ඩක් ආයිසොමෙට්‍රික් ගැන කියලා දෙන්න කියලා. අපි මේකේ පළවෙනි පාඩම තමයි අද පටන් ගන්නෙ. මේකෙදි ගොඩක් වෙලාවට කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රොවින් ටෙක්නිකල් ඩ්‍රොවින් සම්බන්ධයෙන් කතා කරද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ආයිසොමෙට්‍රික් ඩ්‍රොවින් සම්බන්ධයෙන් ප්‍රොජෙක්ෂන් සම්බන්ධයෙන් දැනගෙන ඉන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපි කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රොවින් එක හවුස් ප්ලෑන් එකක් ඇඳ අපි අඳින මෙතඩ් එකක් තියෙනවා. මම අර කලින් හවුස් ප්ලෑන් කරනකොට ඔයගොල්ලන්ට කිව්වා ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකට තමයි අපි සාමාන්‍යයෙන් ඩ්‍රොවින් එකක් කම්ප්ලීට් කරන්නේ හවුස් ප්ලෑන් එකේ. එතකොට මේ මෙතඩ් එකක් අනිවාර්යෙන් ටෙක්නිකල් කොලෙජ් එකේ වගේම A level ටෙක්නිකල් සබ්ජෙක්ට් වලට ඔයගොල්ලන්ට තියෙන කොටසක් ඒකේ ප්‍රධාන කරුණු ටිකක් තියෙනවා අපි දැනගන්න ඕනේ. මේක අමාරු නැහැ. මුල් බේසික් එක දැනගත්තේ නැති වුණොත් තමයි ඔයගොල්ලෝ මේක හටලා ගන්නෙ. මේක මම අද පළවෙනි කොටසෙන් සරල උදාහරණ කිහිපයක් අරගෙන ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ අපි ප්‍රොජෙක්ෂන් කියන කොටස ගත්තොත් පුළුල් විශේෂ ක්ෂේත්‍රයක්. ඇත්තටම මේ ඩ්‍රොවින් එකක් වුණත් සරල ඩ්‍රොවින් වගේම සංකීර්ණ ඩ්‍රොවින්ස් තියෙනවා. අඳින්න අපි ඔයගොල්ලන්ට මේ ඕර්තෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන් එකකදී ඍජු ප්‍රක්ෂේපණයක් දීලා ආයිසොමෙට්‍රික් ක්‍රමයට අඳින්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ආයිසොමෙට්‍රික් ඩ්‍රොවින් එකක් දීලා ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයකට ෆස්ට් ඇන්ගල් or තර්ඩ් ඇන්ගල් මෙතඩ් එකෙන් ඒ ක්‍රම දෙකෙන් එකකට අඳින්න කියන්න පුළුවන්. ඒ වගේ විවිධ ක්‍රම වලට අඳින්න අවස්ථා එන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලෝ මුලින්ම දැනගන්න ඕනේ මේ ෆස්ට් ඇන්ගල් තර්ඩ් ඇන්ගල් කියලා මෙතඩ්ස් දෙක මොකක්ද? ඒ වගේම මේ මෙතඩ්ස් දෙක අනුව අපි ඩ්‍රොවින් ෂීට් එකේ කොහොමද ප්ලෑන් එක, එලිවේෂන් එක, සෙක්ෂන් එක ප්ලේස් කරන්න කියන එක වගේම මේ සිම්බල්ස් ටික ගැනත් ඔයගොල්ලෝ දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ ගැන තමයි අපි අද කරන්නේ. මේක මේ ගොඩක් වැදගත් වෙනවා. මේ මුල ඉඳන්ම ඔයගොල්ලෝ මේ බලන්න ඕනේ මේ සම්බන්ධයෙන් සරලව කියලා දෙන්නේ අලුතෙන්ම මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න කෙනෙක්ට උනත් පැහැදිලි වෙන විදිහට. අපි ඉස්සෙල්ලාම බලමු අපේ ඕර්තෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන් කියලා කොටස ගත්තොත් ෆස්ට් ඇන්ගල් තර්ඩ් ඇන්ගල් කියලා මෙතඩ්ස් දෙකක් තියෙනවා. එතකොට ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකේදී අපි ඉස්සෙල්ලාම මේ සිම්බල් වර්ග දෙකක් තියෙනවා. ඒ වගේම අපි ඩ්‍රොවින් එකක් සිම්බල් එක මේ ඩ්‍රොවින් එක කම්ප්ලීට් කරලා ඒ සිම්බල් එකෙන් තමයි අපි දැනගන්නේ මේ ඇඳලා තියෙන ඩ්‍රොවින් එක ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකකටද තර්ඩ් ඇන්ගල් මෙතඩ් එකටද මෙයා කම්ප්ලීට් කරලා තියෙන්නේ කියලා. එතකොට ඒ ඕනම ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් ටෙක්නීෂියන් කෙනෙක්ගේ ඩ්‍රොවින් එකක් දැක්කම අපි කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඩ්‍රොවින් එක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම සයිට් එකකට හරි මොකක් හරි ප්‍රොඩක්ෂන් එකකට හරි ඩ්‍රොවින් එකක් දුන්නොත් අපි ඒ ගැන ඒක තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ෆීල්ඩ් එකේ ඉන්න ඔයගොල්ලන්ට තියෙනවා. එතකොට අපි ෆස්ට් ඇන්ගල් මෙතඩ් එක ගැන කතා කරමු. මම ඉස්සෙල්ලාම සිම්බල්ස් ටික ගැන කතා කරන්න. ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකේදී අපි උදාහරණයක් අරගෙන එතනින් ඉස්සරහට යන ඔයගොල්ලන්ට එතකොට තේරුම් ගන්න පහසුයි. ෆස්ට් ඇන්ගල් මෙතඩ් එක ගත්තොත් එහෙම මේකෙදී සිම්බල්ස් දෙක ගැන කතා කරමු. ඔයගොල්ලෝ දන්නවා ෆස්ට් ඇන්ගල් එකේදී මෙන්න මේ වගේ ෆෝන් එකක් වගේ තියෙනවා සිම්බල් එකක්. මෙන්න මේ වගේ රවුන්ඩ් එකක් තියෙනවා. මේක තමයි ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකේ සිම්බල් එක. තර්ඩ් ඇන්ගල් මෙතඩ් එක ගත්තොත් ඒකෙම අනිත් පැත්ත තමයි අපිට පේන්නේ. මෙන්න මේ වගේ රවුන්ඩ් එක තියෙනවා. මේ වගේ කෝන් එකක් තියෙනවා. හරි. මේක තමයි මීට අදාළ සිම්බල්ස් දෙක. මේකේ සාමාන්‍යයෙන් අපි A2 ෂීට් එකක් වගේ ෂීට් එකක ගත්තොත් එහෙම මේක අපි ඩයමීටර් එක කියනවා. විශාල රවුමේ ඩයමීටර් එක මිලිමීටර් 20ක් වෙනවා. කුඩා රවුමේ මිලිමීටර් 10ක් මේ ඩයමීටර් මිලිමීටර් 10ක් වෙන ආකාරයට අපිට ගන්න පුළුවන්. ඒ මෙතඩ් එකම තමයි ඒ සයිසස්ම තමයි තර්ඩ් ඇන්ගල් එකේ සිම්බල් එකට එන්නේ. මේකෙදි මේ කෝන් එකේ මෙන්න මේ දිග මිලිමීටර් 20ක් විදිහට අපිට A2 ෂීට් එකේ ඔයගොල්ලෝ ඩ්‍රොවින් කරනවා නම් සාමාන්‍යයෙන් රෆ්ලි මේ සයිසස් වලට මේ සිම්බල් එක අඳින්න පුළුවන්. එතකොට මේකෙදි මෙන්න මේ විශාල රවුමේ තියෙන ඩයමීටර් එකට සමාන වෙනවා මේ කෝන් එකේ මෙන්න මේ දුර දිග. ඒ වගේම මේ දිග සමාන වෙනවා කුඩා වෘත්තයේ තියෙන ඩයමීටර් එකට. ඒ අනුව තමයි ෆස්ට් ඇන්ගල් තර්ඩ් ඇන්ගල් සිම්බල්ස් දෙක ඇඳෙන්නේ. ඕගොල්ලෝ
ප්‍රොජෙක්ෂන් ඩ්‍රෝවින් එකක් ඕනම ඩ්‍රෝවින් එකක් ප්‍රොජෙක්ෂන් ඩ්‍රෝවින් එකක් කරොත් ආයිසොමෙට්‍රික් ඩ්‍රෝවින් එකක් කම්ප්ලීට් කරොත් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ අඳින A2 ෂීට් එකේ නම් A2 ෂීට් එකේ ඔයගොල්ලෝ මෙතන ෆ්‍රේම් එකක් ගහලා මේ සම්මත රාමුවක් ඇඳලා තමයි ඩ්‍රෝවින් එක අඳින්න පටන් ගන්න. එතනින්ම මේ යටි මේ සිම්බල්ස් දෙක අදාළ සිම්බල් එක ඔයගොල්ලෝ මේ ඩ්‍රෝවින් එක අඳින්නේ ෆස්ට් ඇන්ගල් නම් ෆස්ට් ඇන්ගල් සිම්බල් එක මෙතන ලියන්න ඕනේ. තර්ඩ් ඇන්ගල් නම් තර්ඩ් ඇන්ගල් සිම්බල් එක මෙතන ඇඳෙන්න ඕනේ. ඒ විදිහට තමයි මේකේ සිම්බල්ස් දෙක ගැන කතා කරොත් වෙනස් වෙන්නේ. ඊළඟට ෆස්ට් ඇන්ගල් මේ මෙතඩ්ස් දෙක ගත්තොත් අපි ඉස්සෙල්ලාම බලමු මේ ෆස්ට් ඇන්ගල් එක ගත්තොත් සාමාන්‍යයෙන් ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකේදී අපි කියන්නේ අපි යම්කිසි ඔබ්ජෙක්ට් එකක් රූපයක් යම්කිසි වස්තුවක් දිහා බැලුවොත් ඒ පෙනෙන අපි බලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි අපි ඩ්‍රෝවින් ෂීට් එකේ අඳින්න ඕනේ. ඒක තමයි මේ ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකේදී තියෙන වෙනස. අපි උදාහරණයක් ගමු. සාමාන්‍යයෙන් සරල උදාහරණයක් ගමු. මෙහෙම රූපයක් හිතන්න ඕගොල්ලන්ට තියෙනවා කියලා. හරි. මේකෙදී අපිට කියනවා මේ රූප සටහන අනුව අපිට අඳින්න මෙයා කියනවා මේ තමයි ප්ලෑන් එක. මේ රූප සටහනේ උඩින් බැලුවම අපිට ප්ලෑන් එක පේන්නේ. ප්ලෑන් එක. ඊට පස්සේ මේ පැත්තෙන් කියනවා අපිට C කියන සයිඩ් view එක. පැති පෙනුම C කියලා පැති පෙනුමක් තියෙනවා මේ පැත්තේ. ඒ වගේම ෆ්‍රන්ට් එලිවේෂන් එක. ඉදිරි පෙනුම F කියලා මේ පැත්තෙන් පේනවා. මේ විදිහට රූපයක් තියෙනවා අපිට. මේකේ අඳින්න කියනවා ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකට අඳින්න කියලා කියනවා ප්ලෑන් එක, ෆ්‍රන්ට් එලිවේෂන් එක, සයිඩ් view එක. එතකොට ගොඩක් වෙලාවට මේ සරල උදාහරණයක් ඊට වැඩි සංකීර්ණ වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට එන ඩ්‍රෝවින් එක. නමුත් ඒ මොන වුණා ඩ්‍රෝවින් එක අඳිනවා වගේම දැනගන්න ඕනේ මේ ෆස්ට් මෙතඩ්ස් දෙක අනුව අඳින්නේ කොහොමද කියන එක. ප්ලේසස් කොහොමද තියෙන්නේ මේ ඩ්‍රෝවින් එකට අනුව කියලා. එතකොට ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකේදී නම් හැමතිස්සෙම ඉස්සෙල්ලා අපි කිව්වා වගේ අපි දැන් බලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි ඩ්‍රෝවින් ෂීට් එකේ අඳින්නේ අපි. පේනවා කියලා හිතලා තමයි අපි අඳින්නේ. අපි හිතමු ප්ලෑන් එක ගත්තොත් මේකේ අපිට ප්ලෑන් එක කියන්නේ උඩින් බැලුවම සැලැස්ම පේන විදිහනේ. එතකොට අපි හිතමු මේ ප්ලෑන් එකේදී මේ රූප සටහන අනුව අපිට ප්ලෑන් එකේදී මෙන්න මේ ටික පේනවා. ඊට පස්සේ ආයි මෙන්න මේ කොටස පේනවා. ඒ කියන්නේ අපිට පේනවා මේ රූප සටහනේ තිරස්තල සේරම ප්ලෑන් එකට පේනවනේ නේද? එතකොට අපි හිතමු මේ රූප සටහනේ අනුව අපිට දිග උස පළලක් දෙන්න එපයි, ඩිමෙන්ෂන් දෙන්න එපයි. අපි මේකේ හිතමු මේ පැත්තට අපිට දීලා තියෙනවා 50. මෙතන දිග අපිට දීලා තියෙනවා 80ක්. පළල දීලා තියෙනවා 80ක්. ඒ වගේම මේ පැත්තට අපි හිතමු දීලා තියෙනවා අපිට 50ක් කියලා. හරි. මේවා ඔක්කොම මිලිමීටර් 10ක් තියෙනවා. මෙතෙන් ඉඳන් මෙතෙන්ටත් මිලිමීටර් 10ක් උස තියෙනවා කියලා හිතන්න. මේ අනුව ඩිමෙන්ෂන් ටික දාලා තියෙනවා කියලා හිතන්න. හරි. එතකොට ප්ලෑන් එක ගත්තොත් අපිට ප්ලෑන් එකේදී පේන්නේ මෙන්න මේ කොටුව පේනවා. ප්ලෑන් එක කියන්නේ ඉදිරි පෙනුම. හරි. මේ පුටුවක් වගේ මේ ඔබ්ජෙක්ට් එකක් තමයි භාණ්ඩයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටස පේනවා. මේ ටිකනේ අපිට පේන්නේ. මේ කොටස පේනවද? නෑ. මේ කොටස පේන්නේ නෑ. ඒ පේන්නේ ඉදිරි පෙනුමට. මේවා ඔක්කොම සිරස්තල. තිරස්තල තමයි අපිට ප්ලෑන් එකේදී පේන්නේ. එතකොට ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකට අනුව ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. අපි හැමතිස්සෙම අඳින්නේ මම කිව්වා ඉස්සෙල්ලා කිව්වා වගේ. හිතන්න මේ ඔබ්ජෙක්ට් එක යම්කිසි මිරර් එකක් උඩ තියෙන්නේ කියලා. මොකක් හරි මේ තලයක් උඩ තියෙන්නේ. ඒ කියන්නේ මේ කණ්ණාඩියක් උඩ තියෙන්නේ. එතකොට අපි හිතමු මේ පෙන් එක ගන්න. මේ පෙන් එක ගන්න. හරි. මේ පෙන් එකේ ප්ලෑන් එක කියලා කිව්වොත් අපි මේකේ උඩින් බලන එකනේ ප්ලෑන් එක කියලා කියන්නේ. අපි මෙන්න උඩින් බැලුවා. උඩින් බලනකොට අපිට මේ පෙන් එකේ පේනවා මෙන්න මෙහෙම රවුමක්. තමයි සාමාන්‍යයෙන් ප්ලෑන් එකට අපිට ඇඳෙන්න ඕනේ. එතකොට උඩින් බලන පේන විදිහ. ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකට අනුව මේකේ අපි ප්ලෑන් එක අඳින්න කිව්වොත් අපි හිතනවා මෙතන මේ තියෙනවා වීදුරුවක්. මොකක් හරි කණ්ණාඩියක් තියෙනවා. මේ පෙන් එක මෙහෙම තිබ්බා අපිට මේ කණ්ණාඩියෙන් පේනවා
මේ පෙන් එකේ මෙන්න මේ කොටස. මේ ප්ලෑන් එකට සාපේක්ෂව විරුද්ධ පැත්ත. එතකොට අපි ඩ්‍රොවින් එකේ අඳින්නේ ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකට අනුව මෙන්න මේ කණ්ණාඩියෙන් පේන පැත්ත. කොටස තමයි ඩ්‍රොවින් ෂීට් එකේ අඳින්නේ. ඒ වගේම හිතන්න මේ පෙන් එකකින් අපි ෆ්‍රන්ට් එලිවේෂන් එක බැලුවා. එතකොට ෆ්‍රන්ට් එලිවේෂන් එක කියන්නේ අපි කියමු මේ පැත්තේ ඉඳලා ඒ කියන්නේ C කියන view එක බලන්න කියනවා. එතකොට C පැත්ත තමයි මෙහෙම බලන්නේ. හරි? මේ පැත්තෙන් බැලුවොත් C පේනවා. එතකොට අපි මේ පෙන් එකට අනුව මේකේ අපි සයිඩ් එලිවේෂන් එක අඳින්නේ කියලා ෆ්‍රන්ට් එලිවේෂන් එක අඳින්නේ කියලා කිව්වොත් ඉදිරි පේනවා අපිට මෙහෙම පේනවා. එතකොට අපි මේකේ ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකට අනුව අපි හිතනවා ඉදිරි පේනවා අපිට මෙහෙම පේනවා. නමුත් මේ පැත්තෙන් තියෙනවා යම්කිසි කණ්ණාඩියක් මිරර් එක. එතකොට එන්නේ මිරර් එකෙන් පේන කොටස තමයි අපි ෆ්‍රන්ට් එලිවේෂන් එකට අඳින්නේ. නැත්නම් මේ අපිට පේන කොටස නෙමෙයි ඊට ප්‍රතිවිරුද්ධ ටික තමයි අපි අඳින්න ඕනේ. අන්න ඒකයි මේකේ තියෙන වෙනස. හරි? සයිඩ් එලිවේෂන් එකනොත් එහෙම. සයිඩ් එලිවේෂන් එකනොත් ප්ලේසස් අනුව දැන් අපි සයිඩ් එලිවේෂන් එක අපි හිතමු මේ පැත්තෙන් සයිඩ් එලිවේෂන් එක අපි බලන්න කිව්වා කියලා. එතකොට අපි අඳින්නේ මිරර් එක මේ පැත්තෙන් තිබ්බොත් එහෙම කණ්ණාඩියෙන් පේන කොටස තමයි අපි සයිඩ් එලිවේෂන් එකට අඳින්නේ. ඒ අනුව හැමතිස්සෙම ෆස්ට් ඇන්ගල් එකට අනුව මේ ටික මතක තියාගන්න සරලව කිව්වොත් මේක මේ සැල රූප සටහන නිසා මේක නැතුව එහෙම නැත්නම් මේකේ අපි බැලුවොත් සයිඩ් එලිවේෂන් බැලුවොත් එකම එක වගේ තියෙනවා. සංකීර්ණ රූප සටහන් වල මේ පැත්තේ සයිඩ් එලිවේෂන් එක වෙනස් අනිත් සයිඩ් එලිවේෂන් එක වෙනස්. ඒ වගේ වෙන්න පුළුවන්. මෙතනදී මේ උදාහරණයෙන් ඕගොල්ලන්ට දැනගන්න තියෙන්නේ මේ කොහොමද මේකේ ප්ලේසස් ටික අඳුරගන්න කියන එක තමයි මේකෙන් බලා ගන්න ඕනේ. එතකොට මේ අනු ෆස්ට් ඇන්ගල් එකේදී නම් අපි ප්ලෑන් එක අඳිනවා. ප්ලෑන් එකට උඩින් තමයි ෆ්‍රන්ට් එලිවේෂන් එක අඳින්නේ. හරි? ඊළඟට අපි මේ රූප සටහන යනවා මෙයා කියලා දෙනවා C කියලා පැති පෙනුම අඳින්න කියලා. ෆස්ට් ඇන්ගල් එකට අනුව මේ රූප සටහනේ C කියන සයිඩ් එලිවේෂන් එක අඳින්න කියලා කිව්වොත් අපි ඩ්‍රොවින් ෂීට් එකේ මේ විදිහට අඳිනවා නම් අපි මේ C අඳින්නේ මේ පැත්තේද මේ පැත්තේද? කොයි පැත්තේද අපි අඳින්නේ? එතකොට අපි බලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තනේ අපිට පේන්නේ. එතකොට අපි මේ F කියන තැන ඉදිරිපස පෙනුම පෙන්නන F කියන තැනින් අපි හරියට හිටගෙන ඍජුව මේ රූප සටහන දිහා බැලුවොත් එහෙම අපේ මේ C තියෙන්නේ අපේ වම් අත පැත්තේ. නේද? වම් අත පැත්තේ තමයි මේ C තියෙන්නේ. එහෙනම් අපි ඩ්‍රොවින් ෂීට් එකේ අඳින්නේ මේක දකුණු අත පැත්තේ තමයි සයිඩ් view එක C ඇඳෙන්න ඕනේ. හරි? හදිස්සියවත් මේ C එහෙම නැහැ කියලා හිතන්න. මේ පැත්තෙන් අපිට තියෙනවා E කියලා එකක්. එතකොට ඒ අනුව මේ රූප සටහනේ කියනවා ෆස්ට් ඇන්ගල් එකට අනුව මෙන්න මේ රූප සටහනේ E කියන සයිඩ් එලිවේෂන් එක අඳින්න කියලා. එතකොට මොකද කරන්නේ අපි? එතකොට අපි දැන් මේ F තැනින් හිට ගන්නවා හැමතිස්සෙම F තැනින් හිටගත්තොත් එහෙම E තියෙන්නේ මේ අඳින්න කියන එක අපි තියෙන්නේ අපේ දකුණු අත පැත්තේ. E තියෙන්නේ දකුණු පැත්තේ. එතකොට එහෙනම් අපි අඳින්න ඕනේ ඩ්‍රොවින් ෂීට් එකේ කොයි පැත්තේද? වම් පැත්තේ. තමයි E ඇඳෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ අපි බලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ තමයි ඩ්‍රොවින් එක ඇඳෙන්නේ හැමතිස්සෙම මේ සයිඩ් එක ඇඳෙන්නේ මේ ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකේදී තමයි මේ විදිහට ඇඳෙන්නේ. හරි? එතකොට ප්ලේසස් ටික මෙහිමයි ඉන්නේ. දැන් අපි ඉස්සලා කතා කරා වගේ ප්ලෑන් එක ගත්තා. දැන් ප්ලෑන් එකේ අපිට දීලා තියෙනවා උස දීලා තියෙනවා, පළල දීලා තියෙනවා, දිග දීලා තියෙනවා. ඒ අනුව අපිට මෙතන බලන්න පුළුවන් ප්ලෑන් එකේ අපි බලනවා සාමාන්‍ය ප්ලෑන් එකට අපිට හැමතිස්සෙම ඕන වෙන්නේ මොකද්ද? දිගයි පළලයි. උස ඕන වෙනවද? උස ඕන වෙන්නේ හැමතිස්සෙම අපිට එලිවේෂන් එකේ සෙක්ෂන් එක අඳිනකොට අනිවාර්යෙන් උස ඕන වෙනවා. ප්ලෑන් එක අඳිනකොට අපි අනිවාර්යෙන් අපිට ඕන වෙන්නේ දිගයි පළලයි. උදාහරණයක් හිතන්න හවුස් ප්ලෑන් එක. අපිට හවුස් ප්ලෑන් එකටනේ දිග පළල ඕන වෙන්නේ. නේද? උස ඕන වෙන්නේ නැහැ ප්ලෑන් එකට. ඒ වගේ තමයි මෙතනදී. එතකොට මෙතනදී අපි ඉස්සෙල්ලාම ප්ලෑන් එක අඳිනවා කියලා හිතුවොත් අපි හිතමු ෆස්ට් ඇන්ගල් එකට අනුව ප්ලෑන් එක ෆ්‍රන්ට් එලිවේෂන් එක සයිඩ් එක අඳින්න කියලා පැත්ත තියෙන පැත්ත අනුව අඳින්න. එහෙමනේ. එතකොට ඉස්සෙල්ලාම අපි ප්ලෑන් එක අඳිනකොට මෙයාගේ උස දීලා තියෙනවා, පළල දීලා තියෙනවා. හැමතිස්සෙම ප්ලෑන් එකට මෙන්න මේ දිග අපිට ඕන වෙනවා. එතකොට ඒ දිග කොච්චරද කියලා අරගෙන සාමාන්‍යයෙන් ඒ දිග අපි සම්පූර්ණයෙන්ම
ලයින් එකක් ගහගෙන ඔයගොල්ලන්ට ඒ දිග ගන්න පුළුවන්. මොකද හැමතිස්සෙම ප්ලෑන් එකේ දිගට සමාන වෙන්න ඕනේ ෆ්‍රන්ට් එලිවේෂන් එකේ දිග. නේද? ප්ලෑන් එකේ දිගට ෆ්‍රන්ට් එලිවේෂන් එකේ දිග සමානයි. එතකොට එලිවේෂන් එකේ උසට සෙක්ෂන් එකේ උසත් සමානයි. ඒ විදිහට නෙන්නේ. එතකොට සයිඩ් එලිවේෂන් එකේ උස සමාන වෙන්න ඕනේ ෆ්‍රන්ට් එලිවේෂන් එකේ උසට. එතකොට ප්ලෑන් එකේ දිග පළලට සමාන වෙන්න ඕනේ. දිගට සමාන වෙන්න ඕනේ ෆ්‍රන්ට් එකේ දිග. ඒ අනුව අපි මේ සම්පූර්ණ මේ රූප සටහනේ මෙයා දීලා තියෙනවා 50යි කියලා. දිග 50යි. එතකොට අපි ලයින්ස් එකක් ගහගන්න ඕනේ 50යි කියලා. හරි. එතකොට දිග 50යි කියලා අපි දන්නවා. දැන් අපිට අඳින්න හදන්නේ අපි ඉස්සෙල්ලාම ප්ලෑන් එක. ඉස්සෙල්ලාම ප්ලෑන් එක මෙතන ඇඳෙනකොට එහෙම අඳිනවා. ප්ලෑන් එකට ඇඳෙන්නේ මොන කොටසද? එතකොට මේ කොටස පේනවා, මේ කොටස පේනවා නේ? එතකොට අපි ඉස්සෙල්ලාම මේ 50යි මෙතෙන් දැන් මෙතනට දිග මෙතනත් එතකොට 50ක් වෙන්න බෑ. ලයින් එක ඇඳලා 50. අපිට මේ අපි කලින් 50 කියලා ගත්තා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට මේ දිග කොච්චරද? සම්පූර්ණ දිග අපිට දීලා තියෙනවා 80යි කියලා. මේ රූප සටහන අනුව සම්පූර්ණ මෙතන ඉඳන් මෙතනට දිග 80යි කියලා දීලා තියෙනවා. නමුත් අපි අපිට ඕනේ මෙතන ඉඳන් මෙතනට දුර ප්ලෑන් එකෙන් අපිට පේන්නේ මෙන්න මේ කොටුව විතරයිනේ. එතකොට අපිට මෙන්න මේ කොටුවේ පළල දිග අපි දානවා මෙතන ඉඳන් මෙතනට පළලයි ඕනේ. එතකොට ඒ අනුව මෙයා මෙතන 10යි කියලා කියනවා. එතකොට ඒ අනුව මේ කොටසෙන් 10ක් ගියාම මෙයා සම්පූර්ණ 80යි නම් අපිට එනවා ප්ලෑන් එකේ මෙන්න මේ කොටසේ කොච්චරද පළල එන්නේ 70යි කියලා. එතකොට යනවා ප්ලෑන් එකේ මෙන්න මේ කොටසේ 70. ඒ කියන්නේ මේ ටික 70ක් වෙන්න ඕනේ. මේ ටික 70ක් වෙන්න ඕනේ. මේ ටික 50ක් වෙන්න ඕනේ. හරි? උසටන්නේ මොයිට වැඩි. මේක 70ක් වෙන්න ඕනේ. මේක 50ක් වෙන්න ඕනේ. හරි? මේ අපි සාමාන්‍යයෙන් මේ view එක අඳිනකොට ඩිමෙන්ෂන් දාන්න නැහැ. නමුත් මම මෙතන ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන නිසා දාන්නේ. ඒ කියන්නේ මේ ලයින් එක 50යි. මේ ලයින් එක 70යි. විදිහට තමයි අපි මේ ඇඳේ ප්ලෑන් එක අඳින්න හදන්නේ. හරි? ඊට පස්සේ අපි දැන් මේ කොටුව ඇඳ. ඊළඟට ප්ලෑන් එකට අපිට මේකක් තියෙනවා, මේ කොටසක් තියෙනවනේ. එතකොට මෙන්න මේ ස්ට්‍රිප් එක, ඒ ස්ට්‍රිප් එක කීයද? මේ ඒ කියන්නේ මෙන්න මේ එජ් එකෙන් තමයි මේ එජ් එක මෙන්න මේ ලයින් එකයි මේ ලයින් එකයි සමාන වෙන්න බෑ. ඒක තමයි මේ තියෙන්නේ. මේ ලයින්. එතකොට මෙතෙන් ඉඳන් මෙතන පළල තියෙනවා මිලිමීටර් 10ක්. ඒ අනුව මෙන්න මේ මිලිමීටර් 10 ලයින් එක මෙහෙම ඇඳෙනවා. ඒ තමයි මේ කොටස, මේ තියෙන කොටස. මේ තියෙන කොටුව තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන මිලිමීටර් 10යි. ඔන්න ප්ලෑන් එක අපි ඇඳලා. හරිද? ඒක තමයි මේකේ ප්ලෑන් එක එන්න ඕනේ මේ රූප සටහන අනුව. ඊළඟට අපි බලනවා මේකේ මේ ෆ්‍රන්ට් එලිවේෂන් එක මොකක්ද කියලා. ඊළඟට අපි ප්ලෑන් එක මෙතන ඇඳලා මම මෙතනින් P කියලා දානවා. ඔයගොල්ලන්ට ලේසි වෙන්න බලා ගන්න ප්ලෑන් එක. ඊළඟට අපි මේ ෆ්‍රන්ට් එලිවේෂන් එක අඳින්න බෑ. ෆ්‍රන්ට් එකේදී අපිට මොනවද ෆ්‍රන්ට් එලිවේෂන් එකේ පේන්නේ? ෆ්‍රන්ට් එලිවේෂන් එක ගත්තොත් අපි මේ තියෙන F කියන්නේ ෆ්‍රන්ට් ඉදිරිපස පෙනුම කියන එක. ඉදිරි පෙනුම කියන්නේ F ළඟ හිටගෙන අපි මේ රූප සටහන දිහා බැලුවොත් අපිට පේනවා මෙන්න මේ වගේ කොටුවක් පේනවා නේ. මේ කොටුව පේනවා. තව මේ කොටුවක් පේනවා. ෆ්‍රන්ට් එලිවේෂන් එකේ ඉඳගෙන බැලුවොත් අපිට ඉදිරිපසට පෙනෙන සෑම සිරස් තලයක්ම අපිට ෆ්‍රන්ට් එලිවේෂන් එකට අදාළ වෙනවා. ඒ අනුව මේ ටිකක් පේනවා. නේද? ඔය ටිකේ ෆ්‍රන්ට් එලිවේෂන් එකට පේන්නේ. ඒ අනුව අපි ෆ්‍රන්ට් එලිවේෂන් එක අඳින්න තමයි දැන් හදන්නේ. ප්ලෑන් එක ඇඳ. ප්ලෑන් එකේ තියෙන මේ දිගට අනිවාර්යෙන් ෆ්‍රන්ට් එලිවේෂන් එකේ දිගත් සමාන වෙන්න ඕනේ. එහෙනම් ඒ අනුව
අපිට මෙයා සම්පූර්ණ දිග අපි අරන් තියෙනවා ෆ්‍රන්ට් එලිවේෂන් එකේ න මෙතන ඉඳන් මෙතනට 50යි මේ 50 අපි මාක් කරා ලයින් එක ඇඳලා 50යි ඒකට ඇඳෙනවා මෙතන අපි 50 කියලා ඇඳලා තියෙනවා කලින් ඒ නිසා ඒ අනුව උස මෙතන ඉඳන් මෙතනට මෙයා 10යි කියලා දීලා තියෙනවා ඒ අනුව අපි ෆ්‍රන්ට් එලිවේෂන් එකේ 10ක් උසට මේ ස්ට්‍රිප් එක ඇඳ ගන්නවා ඒ කියන්නේ මෙන්න මේක තමයි ඒ ඇඳේ ඊළඟට ෆ්‍රන්ට් එලිවේෂන් එකේ ඉදිරිපස පෙනෙන්නේ මේ තලය පෙනෙනවා ඒ වගේම මේක පෙනෙනවා මේ කොටසත් පෙනෙනවා ඒ කොටසත් අපි අඳිනවා ඉස්සරහට ඊට පස්සේ ඒකේ දිග දානවා අපි 50යි කියලා උස දිග 50 තියෙනවා උස කොච්චරද ඒකේ සම්පූර්ණ උස අපිට දීලා තියෙනවා 50යි කියලා ඒ වගේම මේ හැම එකේම උස මේ පොඩි ස්ට්‍රිප්ස් වල උස 10යි කියලා තියෙනවා ඒ අනුව සම්පූර්ණ දිග 50යි නම් මෙතනින් 10ක් අඩු වෙනවා ඒ අනුව මේ කොටසේ 40ක් වෙනවා 40ක් වෙනවා උස මේක තමයි එතකොට ෆ්‍රන්ට් එලිවේෂන් එක. හරි? ෆස්ට් ඇන්ගල් මෙතඩ් එකට අනුවයි අපි මේ යන්නේ. එතකොට අපි ප්ලෑන් එක ඇඳලා ෆ්‍රන්ට් එලිවේෂන් එක ඊළඟට අපිට මේගොල්ලෝ කියලා තියෙනවා මේකේ C කියලා සයිඩ් එලිවේෂන් එකක් අඳින්න කියලා. මේ රූප සටහනේ C කියන සයිඩ් එලිවේෂන් එක අඳින්න කියලා කියනවා. C කියන පැතිපෙනුම. සයිඩ් එලිවේෂන් එක කියන්නේ පැතිපෙනුමනේ. එතකොට සයිඩ් එලිවේෂන් එක ගත්තොත් අපි මේ අනුව මොකද්ද? මේක සයිඩ් එලිවේෂන් එක අපිට පේනවා මෙන්න මේ වගේ මේ L හැඩේ කොටස තමයි සයිඩ් එලිවේෂන් එකෙන් පේන්නේ මේ රූප සටහන අනුව. L හැඩේ කොටස. නේද? හැබැයි මේක ෆස්ට් ඇන්ගල් නිසා මොකද වෙන්නේ? අපි මේක හැමතිස්සෙම මේක ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි රූප සටහන තමයි අඳින්නේ ෆස්ට් ඇන්ගල්. ඒ නිසා අපි හිතමු මෙන්න මේ ඉස්සරහින් තියෙනවා කණ්ණාඩිය. එතකොට මේ කණ්ණාඩියෙන් පේන්නේ අපිට මොන පැත්තද? මේ නොපෙනෙන පැත්ත තමයි පැතිපෙනුම තමයි පේන්නේ. එතකොට ඒක තමයි අපි මෙතන අඳින්නේ. එතකොට ෆ්‍රන්ට් මේකේ මේ රූප සටහන අනුව ඒ රූපෙමයි එන්නේ L හැඩෙමයි. මේ කියන්නේ ෆ්‍රන්ට් එලිවේෂන් එක. පැතිපෙනුම. එතකොට ඒ අනුව මේ රූප සටහනේ C එලිවේෂන් එක C කියන පැතිපෙනුම ඇඳොත් එතකොට අපි මේ ෆස්ට් ඇන්ගල් මෙතඩ් එක අනුව මේ C ඇඳින්න ඕනේ. ඔයගොල්ලෝ හිතන්න මේ පැත්තද මේ පැත්තද දකුණු පැත්තද වම් පැත්තද. මොකද අපි දැන් මේ ෆ්‍රන්ට් එලිවේෂන් එක කියන්නේ ෆ්‍රන්ට් එකේ ඉඳන් හිටගෙන ඉඳලා අපි අපේ C තියෙන අපේ වම් අත පැත්ත. නේද? එතකොට එහෙනම් අපි ෆස්ට් ඇන්ගල් මෙතඩ් එක අනුව ෂීට් එකේ අඳින්න ඕනේ මේක දකුණු අත පැත්ත. එහෙනම් මේ C තියෙන්නේ මේ පැත්ත නම් අපි අඳින්නේ C මෙන්න මෙතන. මේ බෝඩ් එකේ ඉන්න තියෙන සමම මෙතන. එතකොට ඒ අනුව මෙතන තමයි C ඇඳෙන්න ඕනේ. හරිද? C රූප සටහන ඇඳෙන්න ඕනේ මෙතන. ඒ අනුව මම මෙතන ටිකක් මකන්න ඉඩ නැති නිසා අපි මේ ෆ්‍රන්ට් එක මේ ප්ලෑන් එක මේක තමයි side elevation C. C කියන side elevation එක තමයි මේ අපි n එක C. හේතුව C අපිට C side first angle එක අපිට C බලන්න කියලා තියෙන්නේ මේ පැත්තේ ඉඳලා side elevation අපිට කියන්නේ side elevation වම් පැත්තේ තමයි C තියෙන්නේ. නමුත් අපි අඳින්නේ first angle එකට අනුව දකුණු පැත්තේ. අන්න ඒකයි මතක තියාගන්න ඕනේ. ඒකයි වෙනස ෆස්ට් ඇන්ගල් එකේදී. හැමතිස්සෙම මේක තමයි ගොඩක් වෙලාවට වරද්ද ගන්න, පටල ගන්න. අපි ෆස්ට් ඇන්ගල් එකේදී අපි බලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවේ තමයි රෝබින් එක ඇදෙන්න ඕනේ. අපිට පේන්නේ කියලා හිතන්න ඕනේ. හරි? ඒ අනුව ෆස්ට් ඇන්ගල් එකේ එහෙමයි. ඊට පස්සේ තර්ඩ් ඇන්ගල් එක අනිත් එක තව දෙයක් තියෙනවා. මේකේ අපි හිතමු අපි සමානෙන් අංශක 4 මම කිව්වා කලිනුත් මේ ප්‍රක්ෂේපණ ගත්තොත් විවිධ ක්‍රම තියෙනවා. ෂීට් එක බෙදා ගන්න ක්‍රම තියෙනවා. ඒ වගේම මේ ප්‍රක්ෂේපණ අඳින්නත් විවිධ ක්‍රම තියෙනවා. නමුත් මේ අපි අඳින්නේ සරල ක්‍රමේදී අපි හිතමු
මේකේ නම් අවශ්‍ය වෙන්නේ මීට වඩා සංකීර්ණ රූප සටහනක් තිබෙ සමහර වෙලාවට අංශක 45 ගහලා අඳින්න වෙන අවස්ථා තියෙනවා. අංශක 45 කෝණය ගහලා ප්‍රොජෙක්ෂන් කරලා අඳින්න ඕනේ. ඒ කියන්නේ මේකේ කර්ව්ස් මොනවා හරි තියෙනවනේ හෝල්ස් වගේ තියෙන මේ ඩයග්‍රෑම්ස් එන්න පුළුවන් ඕගොල්ලන්ට මේ ත්‍රිමාන රූප එන්න පුළුවන් අඳින්න. ඒ වගේ අවස්ථාවකදී ඕගොල්ලන්ට ගොඩක් පහසුයි අංශක 45 ගහලා මේ ලයින් එක අරගෙන මේ හෝල්ස් වගේ දේවල් තියෙනවා නම් මේ පොඩි කොටස් තියෙනවා නම් මේකේ ඒවා ප්‍රොජෙක්ෂන් කරලා සෙක්ෂන් එකට ගන්න. ඒ වගේ අවස්ථාවකදී එහෙම අංශක 45 ගාලා අඳිනවා නම් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ අපි ඉස්සෙල්ලා ප්ලෑන් එක ඇඳලා කියලා හිතමු. අපි ස්පේසස් තියලා ප්ලෑන් එක ඇඳලා. මේ ප්ලෑන් එකේ අපි ප්‍රොජෙක්ෂන් කරලා සෙක්ෂන් එකකට යනවා නම් ප්ලෑන් එක ඇඳලා ෆ්‍රන්ට් එක ඇඳලා මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් මෙතන අංශක 45 ලයින් එකක් ගහලා ඔයගොල්ලන්ට පුළුවන් මේ ප්ලෑන් එකේ මේ අංශක 45 ලයින් එකට ප්‍රොජෙක්ට් කරලා උඩට අරන් ගියා. මේ ලයින් ප්ලෑන් එකේ අංශක 45 ලයින් එකට ප්‍රොජෙක්ෂන් එක ගත්තා උඩට ගත්තා. ඒ වගේම 45 ලයින් එකට අපි අර හවුස් ප්ලෑන් එකේ ප්‍රොජෙක්ෂන් කරන විදිහටම ගන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා මේකේ මෙහෙම අංශක 45 ගහලා අඳිනවා නම් ඕගොල්ලන්ට මෙන්න මේ ෆ්‍රන්ට් එලිවේෂන් එකේ මේ ලයින් එකේ සයිඩ් එලිවේෂන් එකේ මේ ලයින් එකේ අතර තියෙන දුර x නම් ෆ්‍රන්ට් එලිවේෂන් එකේ මෙන්න මේ දිගයි ප්ලෑන් එකේ මේ දිගයි අතර තියෙන දුර x විය යුතුයි. හරි මේ දෙක සමාන නම් විතරයි ඔයගොල්ලන්ට මෙතනින් අංශක 45 ලයින් එක ගහලා ප්‍රොජෙක්ෂන් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දුරවල් අසමාන ඔයගොල්ලෝ මෙතන පොයින්ට් එකෙන් පටන් අරන් අංශක 45 ගහලා ප්‍රොජෙක්ෂන් කරාට ඒක වැරදි. හරි ඒකත් මතක තියාගන්න. ඊළඟට අපි බලමු third angle method. third angle method එක ගත්තොත් third angle method එකේදී අර මේ first angle වගේ ප්‍රතිවිරුද්ධ කතා නැහැ. third angle method එකේදී හැමතිස්සෙම අඳින්නේ plan එක ඇඳෙනවා. plan එක ඇඳෙන උඩ front elevation එක ඇඳෙනවා. side elevation එක ඇඳෙනවා. මේ method එකට අනුව තමයි first angle මේ third angle method එකේදී places වෙන්නේ drawing sheet එකේ මේ projection ටික. front elevation එක උඩ plan එක front elevation එක side එකෙන් side elevation එක මෙහෙම තියෙන්නේ. දැන් අපි හිතමු මෙයාගේ C අඳින්න කිව්වා කියලා. C side elevation එක අඳින්න කිව්වනම් අර අපි first angle method එකට අනුව C මෙතන අඳින්න කිව්වනම් අපි C යන්නේ මේ පැත්තේ. නේ? ඒ කියන්නේ අපිට වම් පැත්තෙන් C පේනවනම් අපි යන්නේ දකුණු පැත්තේ. මෙන්න E අපිට මේ first angle එකට අනුව E අපිට දකුණු පැත්තෙන් පේනවනම් අපි අඳින්නේ වම් පැත්තේ. නමුත් third angle එකේදී එහෙම නැහැ. third angle එකේදී අපිට front elevation මේ front view C බලන්න කියලා කිව්වොත් මේ අපිට පේන්නේ එක වම් පැත්තේ නම් ඒ විදිහටම අපිට මෙතන front elevation එකට වම් පැත්තෙන් C අඳින්න පුළුවන් මේ විදිහට. ඒ වගේම E front elevation එක බලන විදිහ මේ projection එක ගන්න පුළුවන් අඳිනවා නම් අපි ඒක ඒ විදිහටම අඳිනවා. third angle එකේදී වෙනස් වෙන්නේ මේ plan එක උඩට යනවා front එක යටට එනවා. මේ places ටික ඒ විදිහටම මේ side elevation එක දකුණු පැත්තේ නම් දකුණු පැත්තෙම අඳිනවා වම් පැත්තේ නම් වම් පැත්තෙම අඳිනවා. first angle එකේදී තමයි මේ side දෙක වෙනස් වෙන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ විශේෂයෙන්ම දැනගෙන ඉන්න ඕනේ පළවෙනි කොටසේ. ඊළඟට මේ ඒ වගේම මේ වගේම asymmetric ගත්තොත් ඒකේ මේ ellipse අඳින විදිහ curves මේක ඇතුලේ curve එකක් අඳින්න කොහොමද ඒ වගේ මේ සිස්ටම් ගොඩක් තියෙනවා මේ ප්‍රොජෙක්ෂන් සම්බන්ධයෙන් ගත්තොත් ඒ ගැන අපි ඉදිරි පාඩම්වලදී කතා කරමු. දැනට මේ බේසික් ටික හොඳට මතක තියාගන්න ඕනේ. මේ ටික ඔයගොල්ලන්ට අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේ ප්‍රොජෙක්ෂන් වල පාඩම ඉස්සරහට යනකොට ගොඩක් වෙලාවට මේ rules ටික තමයි ඔයගොල්ලෝ වැරද්දගන්නේ. first angle එකේදී නම් plan එක and ඒක උඩින් තමයි front elevation එක අඳින්නේ. side elevation එක අඳින්නේ අපි බලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ. third angle එකේදී නම් මෙතන අපිට front එක අඳින්න පුළුවන්.
ඊට උඩින් අපි ප්ලෑන් එක අඳිනවා. ෆ්‍රන්ට් එක දෙපැත්තෙන් තමයි සයිඩ් එලිවේෂන් ටික ඇඳෙන්නේ. මේ තර්ඩ් ඇන්ගල් මෙතඩ් එකට අනුව. අපි ෆස්ට් ඇන්ගල් එකේදී සයිඩ් එලිවේෂන් එක අපි බලන්න කියලා තියෙන්නේ දකුණු පැත්තෙන් සයිඩ් එලිවේෂන් එක බලනවා නම් අපි අඳින්නේ වම් පැත්තේ. වම් පැත්තේ සයිඩ් එලිවේෂන් එක බලනවා නම් අපි අඳින්නේ දකුණු පැත්තේ. තර්ඩ් ඇන්ගල් එකේදී නම් ඒ විදිහට වම් පැත්තේ බලනවා වම් පැත්තේම අඳින්න පුළුවන් සයිඩ් එලිවේෂන් එක. දකුණු පැත්තේ පේන විදිහ නම් දකුණු පැත්තේම අඳින්න පුළුවන්. මේක තමයි මෙතඩ්ස් දෙකේ තියෙන වෙනස. මේ ටික හොඳට තේරුම් ගන්න. අපි ඊළඟ පාඩම් වලදී කරගෙන යමු මේ අයිසොමෙට්‍රික් එකේ කර්ව් එකත් එක්ක කොහොමද අයිසොමෙට්‍රික් එක අඳින්නේ. ඒ වගේම මේ අනිත් රූල්ස් ටික ලයින්ස් ටික දාන්නේ කොහොමද ප්‍රොජෙක්ෂන් වලදී කියලා.